right ලියන්න මාතෘකාව දත්ත නිරූපණය මෙතන ඉඳලා පැය දෙක ළමයි පන්තියේ ඉන්නවා එච්චරයි දත්ත නිරූපණය මේ බලන්න දැන් පුතේ රැස් මම දැන් පැහැදිලි කරන්න හදන්නේ රැස් කර ගන්නා වූ දත්ත සමූහයක් මගින් නිගමනවලට එළඹීමේ පහසුව පිණිස රැස් කර ගන්නා දත්ත සමූහයක් නිගමනවලට එළඹීමේ පහසුව පිණිස ඒවා විවිධාකාරයෙන් නිරූපණය කරනවා. අන්න ඒකට අපි කියනවා පුතේ දත්ත නිරූපණය. එක විවිධාකාරයෙන් නිරූපණය කරනවා. එකක් අපි චූටිම කාලේ යන්න මතකද චිත්‍ර ප්‍රස්ථාර. ඕකට අපි අමු සිංහලෙන් කියනවා සිතිලි. චිත්‍ර ප්‍රස්ථාර. ඊට පස්සේ ගත්ත පුතේ තීර ප්‍රස්ථාර. මතකද? තීර ප්‍රස්ථාර. තව ගත්තා බහුතීර ප්‍රස්ථාර. මතකද? බහුතීර ප්‍රස්ථාර. තව ගත්තා ගෘන්ථ, පත්‍ර, සටහන්. තව ගත්තා ප්‍රගණන, වගු. තව ටික කාලෙකින් ඔයා ගන්නවා පුතේ ජාල රේඛය. තව ටික කාලෙකින් ගන්නවා සංඛ්‍යාත බහුවශ්‍රය. තව ටික කාලෙකින් ගන්නවා වට ප්‍රස්ථාර. මෙන්න මේ විදිහට පුතේ අපි දැන් ඉගෙන ගන්න හදන්නේ මේකෙන් මේ වට ප්‍රස්ථාර. එහෙමනම් රැස් කර ගන්නා වූ දත්ත මගින් නිගමනවලට එළඹීමේ පහසුව පිණිස ඒවා විවිධාකාරයෙන් නිරූපණය කරනවා. ඒ නිරූපණය කරන ආකාර ටික තමයි මේ තියෙන්නේ. මේකෙන් අපි කතා කරන්නේ පුතේ මොට ප්‍රස්ථාරයක් ගැනද වට ප්‍රස්ථාරයක් ගැන. ලියන්න මෙහෙම දත්ත නිරූපණය යටතේ ලියන්න මෙහෙම රැස් කර ගන්නා වූ දත්ත සමූහයක් මගින් නිගමනවලට එළඹීමේ පහසුව පිණිස රැස් කර ගන්නා වූ දත්ත සමූහයක් මගින් නිගමනවලට එළඹීමේ පහසුව පිණිස රැස් කර ගන්නා වූ දත්ත සමූහයක් මගින් නිගමනවලට එළඹීමේ පහසුව පිණිස ඒවා විවිධාකාරයෙන් නිරූපණය කරයි. ඒවා විවිධාකාරයෙන් නිරූපණය කරයි. එසේ නිරූපණය කිරීම විවිධාකාරයෙන් නිරූපණය කරයි. එසේ නිරූපණය කිරීම දත්ත නිරූපණය ලෙස හඳුන්වයි. එසේ නිරූපණය කිරීම දත්ත නිරූපණය ලෙස හඳුන්වයි.
එසේ නිරූපණය කිරීම දත්ත නිරූපණය ලෙස හඳුන්වයි. එසේ නිරූපණය කිරීම දත්ත නිරූපණය ලෙස හඳුන්වයි. එසේ නිරූපණය කිරීම දත්ත නිරූපණය ලෙස හඳුන්වයි. ඡේදකින් ලියන්න ඡේදකින් ලියන්න ඡේදකින් ලියන්න එසේ දත්ත නිරූපණය කළ හැකි ක්‍රම කීපයකි. 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 යට යට ලියාගෙන යන්න පුතේ. යට යට ලියාගෙන යන්න. चित्र प्रस्तार चित्र प्रस्तार तीर प्रस्तार चित्र प्रस्तार तीर प्रस्तार बहुतीर प्रस्तार चित्र प्रस्तार तीर प्रस्तार बहुतीर प्रस्तार वृंत पत्र सटहन वृंत पत्र सटहन प्रगणन वागु प्रगणन वागु जाल रेखय प्रगणन वागु जाल रेखय संख्यात बहुआश्रय संख्यात बहुआश्रय वट प्रस्तार 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 राइट ඒ යටතේ අනුමාත්‍රිකාවක් ගන්න දැන් වට ප්‍රස්ථාර මගින් දත්ත නිරූපණය 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 වට ප්‍රස්ථාර මගින් दत्त निरूपणय वट प्रस्तार मगिन दत्त निरूपणय वट प्रस्तार मगिन दत्त निरूपणय राइट पुते मे බලන්න දැන් සියලුම වැඩ නවත්තන්නකෝ අපි හිතමු මන් තොරතුරු ටිකක් ගන්නවා කෑම ගැන අපි හිතමු බත් කන්න කැමති 10ක් අපි හිතමුකෝ පාන් කන්න කැමති 20ක් අපි හිතමුකෝ රොටි කන්න කැමති 50ක් අපි හිතමුකෝ බතල තම්බල කන්න කැමති කියලා 20ක් දැන් මේ ඔක්කොම ඉන්නවා කීයක්ද බලන්න बिंदु 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 तारका
දෙකයි එකයි තුනයි පහයි පහයි 10යි 100ක් ඉන්නවනේ. පුතේ මේ 100 දෙනාම මම ඇතුළත් කරනවා පුතේ වෘත්තයක් ඇතුළත. අපි දන්නවා මේ වෘත්තයක තියෙනවා පුතේ අංශක 360ක්. මේ වෘත්තයක තියෙනවා අංශක 360ක්. එමනම් මේ 360න් නිරූපණය කරනවා පුතේ 100 දෙනෙක්. මේ 360න් නිරූපණය කරනවා පුතේ 100 දෙනෙක්. ඒ කියන්නේ මුළු සංඛ්‍යාතය මුළු ප්‍රමාණය සම්පූර්ණ වෘත්තයෙන් නිරූපණය වෙනවා. මුළු ප්‍රමාණය සම්පූර්ණ වෘත්තයෙන් නිරූපණය කරලා ඒ සංඛ්‍යාතයට අදාළ ඒ කියන්නේ බත් ඒක අපි දානවා ලස්සනට කේන්ද්‍රික ඛණ්ඩයක පාන් ඒක දානවා කේන්ද්‍රික ඛණ්ඩයක රොටි ඒක දානවා කේන්ද්‍රික ඛණ්ඩයක මේ බත් ඊට පස්සේ පාන් ඊට පස්සේ රොටි ඊට පස්සේ බතල මෙන්න මේ විදිහට එක් සංඛ්‍යාතයට අදාළ ඒවා අදාළ කොටස් කේන්ද්‍රික ඛණ්ඩ මගින් නිරූපණය කරනවා. ඊට පස්සේ අපි ලස්සනට මේ විදිහට මේක ඔන්න ගත්තා එක්කෙනෙක් කොටු රතු පාට එක්කෙනෙක් රතු පාට බෝල නෑ රතු පාට තරු අනිත් එක්කෙනා රතු පාටින් බෝල ඉතුරු තක්කලි මේක පස්සේ අපි ලස්සනට මේක මෙහෙම ගන්නවා මේක මේ පුතේ හුදෙක් ආකෘතියක් පමණයි මේක හුදෙක් ආකෘතියක් පමණයි එහෙනම් නිකම්ම තියෙන එක බත් ඊට පස්සේ මේ කොටු තියෙන එක පාන් තියෙන එක පාන් මේ කොටු තියෙන එක පාන් ඊට පස්සේ තරු පුතේ තරු ඔයාලට පුළුවන් මේක පාට පැන්සල් පාවිච්චි කරන්න තරු රොටි කොහොමද රොටි කාපුවම තරු පේනවා තමයි ඊට පස්සේ බතල මේ රතු පාටින් බෝල ඉදුණු තක්කලි තමයි බතල මේ තියෙන්නේ that is බතල මෙන්න මේ විදිහට පුතේ ලබා ගන්නා දත්ත සමූහයක මුළු දත්තයේ වෘත්තයක් තුලට සමාන වෙනවා අංශක 360ට මුළු දත්ත ප්‍රමාණයේ එකතුව ඒ සංඛ්‍යාතයට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයන් මේ විදිහට පෙන්නපුවාම අපි මේකට කියනවා පුතේ වට ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් වෘත්ත ප්‍රස්ථාරයක් right මේක අඳින්න කලින් මෙන්න මෙහෙම ලියන්න පුතේ ලියන්න ලබා ගන්නා වූ දත්ත සමූහයක් 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 වෘත්තයක ලබා ගන්නා වූ දත්ත සමූහයක් වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ මගින් නිරූපණය කළ විට ලබා ගන්නා වූ දත්ත සමූහයක් වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ මගින් නිරූපණය කළ විට වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ මගින් නිරූපණය කළ විට වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ මගින් නිරූපණය කළ විට එය වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ මගින් නිරූපණය කළ විට එය වට ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි. එය වට ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි. වට ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි. වට ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි. දැන් පොඩ්ඩක් මුලින්ම කියන්න. ලබා ගන්නා වූ දත්ත සමූහයක් ලබා ගන්නා වූ දත්ත සමූහයක්
ලබා ගන්නා වූ දත්ත සමූහයක් ලබා ගන්නා වූ දත්ත සමූහයක් වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ ලබා ගන්නා වූ දත්ත සමූහයක් වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ ලබා ගන්නා වූ දත්ත සමූහයක් වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ ඇසුරෙන් නිරූපණය කළ විට 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 එය වට ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි. 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 දැන් ලස්සනට මේ ආකෘතිය අඳ ගන්න. පුතේ පාඨ කරණේවා නම් මනම් අපි පස්සේ කරමු. දැනට ආකෘතිය ලස්සනට අඳ ගන්නකො ඔය ඇති ඈ. ඉවර වෙලා ඉවරයි කියන්නේ මම කළොත් තමයි හොඳ. මෙතන මේ පාඩමේදී සම්පූර්ණ දැන් දෙමව්පියන්ටත් බලා ගන්න පුළුවන් තමන්ගේ දරුවාට අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද ඉගෙන ගැනීමට කියන එක. දැන් පන්තියේදී මම මෙතන හිටියානම් කොහොමද ප්‍රස්ථාරයන් ඉන්නේ කොයි විදිහට නැතලා තියෙන්නේ කියලා බලලා කන්නත් පැලෙන්න ගහලා නිවැරදි කරන්න පුළුවන්. දැන් ඔතනදී එහෙම කරන්න ටිකක් අමාරුයි. කොහොමද දැන් ළඟදීම දින එක මම ගෙන්නනවා තාම පුතේ මේ තියෙන මේ වාතාවරණයත් එක්කයි මේ ගෙන්නන එක පොඩ්ඩක් ආපස්සට දැම්මේ මොකද සියලු දෙනා ගෙන්නලා පොත් චෙක් කරනවා සියලු දෙනා ගෙන්නලා පොත් චෙක් කරනවා ඊට පස්සේ එන්න කියලා කියනවා ඒ ආපු දවසට මාර්ක් කරනවා අදාළ ඊට පස්සේ පන්තියට එන්න පුළුවන් ඒ පොත් පෙන්නලා මාර්ක් කරගත්ත කට්ටිය විතරයි ඉන්නේ නැතෝ තේරුම්ක් නැහැ නේ අනිත් හැත බුරුත් ඔක්කොම ආවා වැඩ කරන්නේ නැතිව
හරිද ඉක්මන් කරන්නකො වටේ දැන් පාට ගාලා මේවට රේත් දාන්න අල්ලන්න යන්න එපා එන්කොයිඩර් කරලා හරිනේ හරි right තරු ලකුණක් ගාලා යටින් ලියන්න මුළු දත්ත සංඛ්‍යාව තරු ලකුණක් ගාලා මුළු දත්ත සංඛ්‍යාව වෘත්තයක සම්පූර්ණ ප්‍රදේශයෙන් දැක්වේ මුළු දත්ත සංඛ්‍යාව වෘත්තයක සම්පූර්ණ ප්‍රදේශයෙන් දැක්වේ මුළු දත්ත සංඛ්‍යාව වෘත්තයක සම්පූර්ණ ප්‍රදේශයෙන් දැක්වේ වෘත්තයක සම්පූර්ණ ප්‍රදේශයෙන් දැක්වේ සංඛ්‍යාත දැක්වෙන්නේ සුදුසු කේන්ද්‍රික ඛණ්ඩ මගිනි 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 හරි දැන් යන්න ඔයාගේ ටියුට් එකේ පළවෙනි ගානට උදේ මාසයක් දීලා තියෙන ටියුට් එක ගන්නද ඔබට අවශ්‍ය විදිහට වැඩේ කරගෙන යන්න ඉතින් ඒකත් එක්කත් සෙල්ලම් දානවා නම් ඉතින් ආයේ තව කතන්දර ඕනේ නැහැ නේද ඇතම් පන්ති වල පළවෙනි 6 වෙනිදා වෙනකොට ටියුට් අරන් ඉවර කරන්න ඕනේ 5 වෙනිදා වෙනකොට ටියුට් අරන් ඉවර කරන්න ඕනේ දැන් මම මේ මොකුත් නැතුව මේ මාසයක් දෙන හින්දානේ උඹලා සෙල්ලම් කරන්නේ අදත් සෙල්ලම් කරාහන්කෝ පුතේ ලබන සතියේ සෙල්ලම බලහන්කෝ කවුද සෙල්ලම් කරන්නේ කියලා එදාට සෙල්ලම් කරන්නේ මම හරි බලන්න රූපවාහිනී වැඩසටහන් නරඹන සිසුන් පිළිබඳ ලබාගත් තොරතුරු අනුව වට ප්‍රස්ථාරයක් අඳින්න. දැන් ඔයා චූටි අනුමාතුකාවක් ගන්නකෝ දී ඇති තොරතුරක් අනුව වට ප්‍රස්ථාරයක් ඇඳීම කියලා. ඔයා චූටි අනුමාතුකාවක් ගන්නකෝ දී ඇති තොරතුරක් අනුව වට ප්‍රස්ථාරයක් ඇඳීම කියලා. දී ඇති තොරතුරක් අනුව වට ප්‍රස්ථාරයක් ඇඳීම 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 දැන් බලන්න රූපවාහිනී වැඩසටහන් නරඹන සිසුන් පිළිබඳ ලබාගත් පාත් තොරතුරු වට ප්‍රස්ථාරයක අඳින්න. පුතේ මෙන්න මෙහෙමයි තොරතුරු ටික තියෙන්නේ. මම ගන්නවා ප්‍රවෘත්ති. පුතේ ප්‍රවෘත්ති නරඹනවලු 10 දෙනෙක්. ඊට පස්සේ අධ්‍යාපන වැඩසටහන් බලනවලු පුතේ 20 දෙනෙක්. ඊට පස්සේ ටෙලිනාට්‍ය ඉස්සලා අහගන්න දැන් ටෙලිනාට්‍ය බලනවලු 15 දෙනෙක් ඊට පස්සේ දේශපාලන බලනවලු පුතේ දේශපාලන වැඩසටහන් 5 දෙනෙක් සහ සංගීත පුතේ සංගීත වැඩසටහන් බලනවලු 10 දෙනෙක් පළවෙනි පියවර තමයි මුළු ප්‍රමාණය හොයාගන්න එක 5 10 බිඳුව දැම්මා එකක් ඉතිරි 2 1 3 3 1 4 4 1 5 1 6යි අපට එනවා 60ක්. දැන් පුතේ මේ 60 දෙනාම නිරූපණය කරන්න ඉන්නවා අංශක 360ක්.
මේ 60 දෙනාම නිරූපණය කරන්න අංශක 360යි අපි කිව්වනේ මුළු සංඛ්‍යාතේ නිරූපණය වෙන්නේ සම්පූර්ණ වෘතයෙන් කියලා. එහෙනම් ඔය 60 දෙනා නිරූපණය වෙන්න පුතේ අංශක 360ක් තියෙනවා නම් අපි හොයා ගන්න ඕන ඒ සංඛ්‍යාතයට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය. ඒ සංඛ්‍යාතයට අදාළ කේන්ද්‍රික ඛණ්ඩය. right. මෙහෙම ලියන්න පුතේ. ඉස්සලා මේක ලියන්නකෝ. ඉස්සලා මේක ටකස් කරලා ලියා ගන්න ඉක්මනට හැකි ඉක්මනට. මොකද ඊයේ පන්තියේ අපි ප්‍රස්තාර ටික ඇඳලා ඉවර කරා. හරි සර්. හරි. right. මෙහෙම ලියන්න පුතේ. ලියන්න. මුළු සිසුන් ගණන නිරූපණය කිරීමට අංශක 360ක් ඇති බැවින් අංශක 360ක් ඇති බැවින් අංශක 360ක් ඇති බැවින් ඒ සංඛ්‍යාතයන්ට අදාළ කේන්ද්‍රික ඛණ්ඩ සංඛ්‍යාතයන්ට අදාළ කේන්ද්‍රික ඛණ්ඩ පහත අයුරින් සොයාගත හැක. පහත අයුරින් සොයාගත හැක. පහත අයුරින් සොයාගත හැක. පහත අයුරින් සොයාගත හැක. දැන් සියලුම දෙනාගේ සියලුම වැඩ නවත්තලා බලා ගන්න හොයන ආකාරය. ඉස්ලාම පුතේ ප්‍රවෘත්ති ඔන්න බලන්න. ඉස්ලාම ප්‍රවෘත්ති. ඉස්ලාම ගන්නවා ප්‍රවෘත්ති. මෙහෙමයි ගන්නෙ පුතේ. ඔක්කොම ඉන්නවා සිසුන් 60ක්. මේ 60 දෙනාම නිරූපණය කරන්න ඉන්නවා අංශක 360ක් නම් අපි 10 දෙනෙක් නිරූපණය කරමු. එහෙමනම් මේ බිඳුවට මේ බිඳුව කැපුණා 6 වරක් 1යි 6 වරක් 6යි. ඔයාට එනවා පුතේ අංශක 60ක්. ඔන්න ප්‍රවෘත්ති අංශක 60යි. ඊට පස්සේ පුතේ අධ්‍යාපන සමානයි අර විදියමයි. පුතේ 60 දෙනාම නිරූපණය කරන්න ඉන්නේ 360 නම් අපි අධ්‍යාපන 20යි. මෙයාට මෙයා කපලා ගියා මෙතන එනවා පුතේ හරියටම 6යි. අංශක 120යි. ඊට පස්සේ පුතේ ටෙලි නාට්‍ය බලන කට්ටිය ළඟට එන්නකෝ 60යි. මේ 60 දෙනාම නිරූපණය කරන්න ඉන්නවා අංශක 360ක්. පුතේ වැඩි කරනවා 15න්.
මේ බිඳුවට මේ බිඳුවයි 6 වරක් 1යි 6 වරක් 6යි හරියටම අපට එනවා අංශක 90ක් ඊට පස්සේ දේශපාලන සමානයි අර විදියමයි පුතේ 60 දෙනෙක් නිරූපණය කරන්න මට ඉන්නවා අංශක 360ක් එහෙනම් මම නිරූපණය කරගන්න ඕනේ 5 දෙනයි මෙයාට මෙයා කැපෙනවා 6 වරක් 1යි 6 වරක් 5 30යි ඔන්න දේශපාලන ඊට පස්සේ මට ඉන්නේ පුතේ සංගීතත් අර විදියමයි ඔක්කොම 60යි ඒ 60 දෙනාටම අංශක 360 නම් පුතේ මම ඉන්නේ 10 දෙනෙකුට නම් මෙයාට මෙයා කැපුණා 6 වරක් 1යි 6 වරක් 6යි ඔයාට එනවා අංශක 60ක් ඔන්න ඔය විදිහට පුතේ අපි හොයාගන්න ඕනේ ඒ කෝණයට අදාළ ඒ සංඛ්‍යාතයට අදාළ කෝණය 60යි 120යි 90යි ඊට පස්සේ 30යි ඊට පස්සේ 60යි දැන් තමයි හොඳම කෑල්ල ඊට පස්සේ ඕක ඉවර වෙලා ඔයා ඇඳ ගන්නවා පුතේ මොකක්ද ඔයා ඇඳ ගන්නවා ලස්සන වෘත්තයක් ටිකක් ලොකු චූටිම චූටි එකක් නෙමෙයි ටිකක් ලොකු එකක් ඇඳගෙන මේ විදිහට එක අරයක් ඒකේ මාක් කරගන්න ආටක් ගාලා යන්න ඉක්මනට මේ ටික හදාගෙන එන්න වෘත්තය ඇඳ ගන්න තැනට පිටිස් ගාලා එන්න හරි ඔය අනාතරේ මෙන්න මේ වැදගත් කාරණෙත් කියන්න තියෙනවා කාට හරි දැන් කෝණයක් මැනගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කෝණමානෙ තියලා මුකුත් කරන්න දෙයක් නෑ ඔයා මාස් එකක් පාවිච්චි නොකර කොවිඩ් වාට්ටුවකට බලෙන් වින්ගලා ටික වෙලාවක් ඉන්න එච්චරයි ඊට පස්සේ ඔයාලා පාරක බුදිය ගන්න ගෙදර යන්න එපා ගෙදර මිනිස්සුත් අනාතයි මොකද 10 වසරේ ළමයෙකුට පුතේ මේක පැහැදිලි 10 වසරේ ළමයෙකුට කෝණමානයක් පාවිච්චි කරලා කෝණයක් මැනගන්න බෑ කියන්නේ ඔහු
වසර 10ක් පාසල් ගියා කියන එකේ කිසිම තේරුමක් නැහැ. ඔබ වසර 10ක් ගියේ නැහැ 10 වසරට එනකොට. ඔබ වසර 9යි ගිහින් තියෙන්නේ. මොකද 9 වසරම ඔබ ගෙදරනේ හිටියේ. අපි වසර 9ට දාමුකෝ. වසර 9 ඇතුළත ඔබ කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. හරි right. දැන් අහගන්න. මේ කෝණ ටික ගන්න ලේසි ක්‍රමයක් මම දැන් කියන්න හදන්නේ. ඒකින්ද වැඩ නවත්තලා බලන්න. දැන් ඔයා මේ වෘත්තය ඇඳගත්තා. ඊට පස්සේ ඔයා මේ අරයත් ඇඳගත්තා. හරිද? ඉක්මන් කරමු. නැත්නම් අපිට සිකුරාදා පන්තිය පහු වෙනවා. අපි තිබ්බා කොණමානෙ. දැන් ඔයාගේ කොණමානෙ පුතේ වෘත්තයෙන් පිට යනවා ඇති ඈ. මගේ මම මේ උදාහරණයක් ගන්න නිසා ඔන්න තිබ්බා කොණමානෙ. දන්නවනේ කොණමානෙ තියෙන හැටි. අර පාදක රේඛාව හරියටම මේ රේඛාව උඩ තියලා මෙතෙන්ට බිඳුව තියලා යන්නේ. දැන් අපි ගන්නවා ඉස්සලාම ප්‍රවෘත්ති අංශක 60. ඔන්න ප්‍රවෘත්ති අංශක 60 ගත්තා. මාර්ක් කළා. පොඩ්ඩක් ඉන්න. ප්‍රවෘත්ති අංශක 60 මාර්ක් කළා දැන්. දැන් මම කොතනද මාර්ක් කරලා තියෙන්නේ අංශක 60 ළඟ. අංශක 60 ළඟ ප්‍රවෘත්ති මාර්ක් කළා. බිඳුවේ ඉඳලා අංශක 60 ඈ. බිඳුවේ ඉඳලා අංශක 60 මාර්ක් කළා. හරිද? ඊට පස්සේ දැන් හොල්ලන්නේවත් නැහැ. ඊට පස්සේ 120යි. 120 කියන්නේ ඉතුරු ටික. ඇයි? 60යි 120යි කියන්නේ මොක 180යිද පුතේ? 180යි. 60 මාර්ක් කළාට පස්සේ පුතේ 60 මාර්ක් කළාට පස්සේ මේ ඉතුරු වෙන ටික කෙලින්ම මේ ටික ඇන්දාම මෙතන 120යි. ඔන්න එක සැරෙන් වැඩේ ඉවරයි. 60 මාර්ක් කළාට පස්සේ 60 කියන්නේ ප්‍රවෘත්තිනේ. ප්‍රවෘත්තික මාර්ක් කළාට පස්සේ අධ්‍යාපන කියන 120 වෙනම ඉතුරු නිකම්ම ඉතුරු වෙනවා. මේ රේඛාව මේ විස්කම්භය ඇඳලා පස්සේ ඔන්න ඒක ඉවරයි. ඊට පස්සේ හොඳින් තේරුම් ගන්න කොණමානේ ඔළුවෙන් හිටවලා තියෙනවා. හරිද? කොණමානේ ඔළුවෙන් හිටවලා තිබ්බට පස්සේ 90යිනේ. ඔන්න බලන්න. 90 මාර්ක් කරන්න ඔයාලට පුළුවන් නේ. 90 මාර්ක් කළා. ඔන්නෝ තියන්න දැන් කොණමානේ. 90 මාර්ක් කළා. ඊට පස්සේ තව මාර්ක් කරන්න ඕනේ 30. එතකොට මෙතන 90යිනේ. 90 ඉඳලා 30ක් ගන්නකො. 90 ඉඳලා 30ක් කියන්නේ මොක 120යිද පුතේ? 120යි. අනිත් එක 120ෙන් ගහන්න. මේ අතට තිබ්බා. තියලා 90 ඇඳා 90 ඉඳලා යන්න ඕනේ 30ක්. 90 ඉඳලා යන්න ඕනේ 30ක්. 90 ඉඳලා 30යි කියන්නේ පුතේ 120. 90 ඉඳලා 30යි කියන්නේ 120. ඔය යන්න ඕනේ 120 ළඟ. එතකොට මෙතන 90යි. ඒ 90 කියන්නේ පුතේ ටෙලි. ඒ 90 කියන්නේ ටෙලි. ඊට පස්සේ 120 ළඟින් ගහපුවාම ඉතුරු වෙන්නේ 30ක්. කොණමානේ සරින් සරේ අයින් කර ගහන්න ඕනේ නැහැ. එතකොට ඒ 30 කියන්නේ දේශපාලන. ඒ 30 කියන්නේ දේශපාලන. ඉතුරු වෙනවා පුතේ 60ක්. ආයෙකම අයින්වත් දෙයක් නැහැ. 60 කියන්නේ සංගීත. 60 කියන්නේ සංගීත. එකපාර ඔය විදියට මැනලා ගන්න. එකපාර ඔය විදියට මැනලා ගන්න. හරි. මැනලා අරන් නිකන් ඉන්නේ. ඊට පස්සේ අර කොටුව අඳින්න ඕනේ ඔයා. අර කොටුව අඳින්න ඕනේ. පාට ගානේ ඔය පස්සේ කරමු. 1යි 2යි 3යි 4යි 5යි. පුතේ මේක මම කළු පාටින් කොටු කළු පාටින් ඉරිරි අධ්‍යාපන. ඊට පස්සේ කළු පාටින් බෝල. ඔයා මේවා කරන්නේ ගෙදරදී. මේවා දැන් කරන්න ඕනේ නැහැ. නිකන් මාර්ක් කරගන්න මොනවා හරි මේ විදිහයි යන්නේ කියලා. කළු පාටින් බෝල. කළු පාටින් බෝල ටෙලි නාට්‍ය. කොහොමද ටෙලි නාට්‍ය දැන් කළු පාට බෝල තමයි. රතු පාටින් තරු. රතු පාටින් තරු. රතු පාටින් තරු. රතු පාටින් තරු. දේශපාලන. රතු පාටින් තරු. දේශපාලන. රතු පාටින් කොටු. රතු පාටින් කොටු. සංගීත.
දැන් කොහොමද සින්දුවක් අහද්දි රතු පාටින් කොටු කොටු දාන්න වෙනවා. සංගීත ඊට පස්සේ ප්‍රවෘත්ති හිස් කියමු. කොහොමද දැන් ප්‍රවෘත්ති හිස් තමයි. ඔන්න ඔය විදියට ලස්සනට ගොඩනගන්න ඕන ඔයාගේ තීර ප්‍රස්ථාරේ. 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 වට ප්‍රස්ථාරේ. ඇඳලා සම්පූර්ණ කරන්න ඕනේ නැහැ පුතේ. කම්ප්ලීට් කරන්න ඕනේ නැහැ. කොන ටික ඇඳ ගන්න. කොන ටික ඇඳගෙන ඔහොම තියන්න ගෙදරදී ලස්සනට ඕක පාට කරන්න. හරි. කැමති කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් කියන්නේ පුතේ දැන් මම සියලු දෙනාට ආරාධනා කරනවා ඒවා කම්ප්ලීට් කරලා දැන් අද ඇන්දොත් අපි 5ක්. ඒ 5ම කම්ප්ලීට් කරලා මට දාන්න. එතකොට මට හරි වැරදි බලන්න පුළුවන්. බලමු කී දෙනෙක් තමන්ගේ උනන්දුවෙන් මේ වැඩේ කරයිද කියලා. දැන් ඊයේ පන්තියේ නම් අඳිනාදින එක සමහරව එවලකට පටපට ගාලා දැම්ම බලන්න සර් හරිද කියලා බලන්න. හරි ඊයේ පන්තියේ කොට දෙනෙක් නැති නිසා එම කරන්න පුළුවන්. දැන් අද ලොකු පිරිසක් ඉන්න හින්දා ටිකක් අමාරුයි. ඔබට පුළුවන් හැම මොහොතකම ඔය වැඩේ ටික ඉවර කරලා පුතේ දාන්න. හරි. ඔය ටික කම්ප්ලීට් කරගන්න තව විනාඩි 2ක් දෙන්නම් ඉක්මන් කරන්න. ඕන ටික ඇඳ ගන්න. ඔකේ අමාරු වැඩේ තමයි පුතේ කෝණය අඳින එක. ප්‍රස්ථාරේ ඊළඟට ප්‍රස්ථාරයෙන් ප්‍රශ්න වලට උත්තර ලියන එක එච්චර අමාරු නෑ. ඇති. අපි යමු දෙවනි ගානට. අපි යමු දෙවනි ගානට. අපි යමු දෙවනි ගානට. එක්කෙනෙක් දාලා තියෙනවා හොඳයි. පුතේ ඔයිට වඩා ටිකක් ලොකුවට අඳින්න වෘත්තය. ප්‍රධාන වෙන්නේ ගාන හදනවට වඩා ප්‍රස්ථාරය. ඒ නිසා ප්‍රස්ථාරය ටිකක් ලොකුවට ගන්න තියෙන ඉඩ ප්‍රමාණයක් තුල ප්‍රස්ථාරය අඳින එක නෙමෙයි කල යුත්තේ ඈ. පුළුවන් තරම් ප්‍රස්ථාරයට ලොකු ඉඩක් දෙන්න ටිකක් ලොකුවට ලස්සනට. රයිට් යමු ඊළඟ එක. 10 ශ්‍රේණියේ සිසුන් 40ක් 10 ශ්‍රේණියේ සිසුන් 40ක් ක්‍රීඩාවලට දක්වන කැමැත්ත. ඒකේ මුළු ගාන දීලා 10 ශ්‍රේණියේ සිසුන් 40ක් 10 ශ්‍රේණියේ සිසුන් 40ක් ක්‍රීඩාවලට දක්වන කැමැත්ත පිළිබඳ ලබාගත් තොරතුරු පහත දැක්වේ. ඒ අයුරින් වට ප්‍රස්ථාරයක් අඳින්න. මේ පුතේ මේකේ 40යි කියලා දීලා. ඒ කියන්නේ මේ 40 දෙනාට තමයි 360. හරි? ඒකේ දීලා. ඒ නිසා එකතු කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම බැඩ්මින්ටන්. පුතේ බැඩ්මින්ටන්. කතයි ඒ වචනේ බැඩ්මින්ටන්. මේමයි එන්නේ. මේ 40 දෙනාටම පුතේ අංශක 360 නම්
අපි හොයන්න ඕනේ බැඩ්මින්ටන් 12 දෙනෙකුට. මෙයාට මෙයා කපලා ගියා 4 වරක් 1යි 4 වරක් 9යි. පුතේ ඔයාට එනවා 108ක්. ඊට පස්සේ ක්‍රිකට් කොහමද වෙන්නේ? මේ 40 දෙනාටම පුතේ 360 නම් අපි හොයන්න ඕනේ 18ක්. පුතේ බිඳුවට බිඳුව කැපෙනවා 4 වරක් 1යි 4 වරක් 9යි. 72න් 2 දැම්මා 7ක් ඉතිරි 9 වරක් 1 9යි 7යි 16යි 162යි. ඊට පස්සේ අපි ගන්නවා පුතේ පාපන්දු ඉන්නවා 10 දෙනෙක්. එහෙමනම් පුතේ මෙතන ඉන්නවා 40ක් 40 දෙනාටම 360 නම් අපි හොයන්න ඕනේ 10 දෙනෙකුට. මෙයාට මෙයා කැපෙනවා 4 වරක් 1යි 4 වරක් 9යි. ඔයාට එනවා පුතේ අංශක 90ක්. හරිද? මේක අඳින හැටිත් මම ලස්සනට කියලා දෙන්නම් ඉස්සලා බලා ගන්න. පුතේ මේක අඳින හැටිත් මම ඉස්සලා කියලා දෙන්නම් ඉස්සලා ලස්සනට බලා ගන්න. ඔයා ගාන හරියට හදුවා නම් පුතේ මේ තුන එකතු වෙන්න ඕන අංශක 360ක් බලන්න එනවද කියලා 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි. පළවෙනි 16න් දැම්මා එකක් ඉතිරි 2 1 3යි හරි. දැන් මෙහෙමයි මේක ගන්නෙ. පුතේ අපි අඳ ගන්නවා වෘත්තය. ටිකක් ලොකුවට හැමතිස්සෙම අඳින්න. මේක තමයි ඔයාට අදාළ එක්කෙනා. නැත්තම් මේක නිකන් චූටියට ඇඳලා හරියන්නේ නැහැ. හරි? මං කියන එක හොඳින් දැන් තේරුම් ගන්න මේක කොහොමද කරන්නේ. අපි ඉස්සෙල්ලාම ඇඳ ගන්නවා 108. මං කියන එක අහන්න හොඳට. ඔන්න 108. මේ විදිහට කෝණමානෙ තියලා 108 ගත්තා ඔන්න. මේකෙදි පුතේ එක දිගට අඳින්නේ නැහැ අපි. ඔන්න කෝණමානෙ අයින් කළා. 108 ඇඳලා කෝණමානෙ අයින් කරා. 108 ඇඳලා කෝණමානෙ අයින් කරන්න බැඩ්මින්ටන් BA කියලා දාන්න. හරිද? 108 ඇඳලා කෝණමානෙ අයින් කරා. ඊට පස්සේ ක්‍රිකට් වලට 162යි. ඊට පස්සේ තියෙන්නේ 90නේ. දැන් ඔයා කෝණමානෙ මෙන්න මේ රේඛාව මත තියන්න. මෙන්න මේ රේඛාව මත මේ විදියට මෙන්න මේ රේඛාවේ කෝණමානෙ තියන්න. අර ඔයා ඇඳලා ඉවර කරපු රේඛාව. අනේ ඇඳලා ඉවර කරපු රේඛාවේ ඔය විදියට කෝණමානෙ තියන්න. තියලා 162 මාර්ක් කරා. 162 මාර්ක් කරලා අඳින්න. මෙන්න මේ රේඛාවේ ඇලේටයි කියන්නේ මේ විදියට. තියලා 162 මාර්ක් කරලා අඳින්න. ඒ තමයි ක්‍රිකට්. ඊට පස්සේ ආයෙ පුතේ ආයෙ මයින්ඩ් කරන්න දෙයක් නැහැ. ඔයා හරියට ඇඳා නම් මෙතන හරියට මිතුරු වෙන්න ඕනේ 90ක්. ඒ 90 තමයි පුතේ පාපන්දු. හරිද? දැන් අර විදියටම දැන් කරගෙන යන්න වැඩේ. ඊට පස්සේ අර විදියටම දැන් වෙලාව තියෙනවනේ ඔයාලට. එමින් සැරේ ඇඳගෙන යන්න. අර විදියටම කොටු 3යි නෙමේ සැරේ. අර විදියටම කොටු 3යි. මම එකක් අඳිනවා කළු පාට කොටු. මම කළු පාට කොටු අඳිනවා. ඔන්න මම කළු පාට කොටු ඇඳ බැඩ්මින්ටන්. ඊට පස්සේ මම රතු පාට කොටු අඳිනවා. මෙන්න මම රතු පාට කොටු ඇඳා. පුතේ මම රතු පාට කොටු ඇඳා. ඒ ක්‍රිකට්. රතු පාට කොටු ක්‍රිකට්. හරි නිකන් ඉන්න එපා. හැමෝම තමන්ගේ වැඩ කටයුත්ත කළ යුතුයි. ඊට පස්සේ නිකන් තිබ්බා පුතේ ෆුට්බෝල්. තපස් ගාලා ඉඳලා ඉවර කරන්න. මේකේ කෝණමානෙ තියන්න පුතේ මේ රේඛාවට මෙන්න මේ රේඛාව මත මේ විදිහට කෝණමානෙ තියන්නේ. ඔන්න ඔය විදිහට. නියමයි ලස්සනයි. පාටක් ගාලා තියෙනවා.
වෙලාව දීලා තියෙන වැඩේ කොට දාගන්න. සර් කියන්නේ කෝණේ අංශක ගානක් දාන්න ඕනේ සර්. ආ කෝණේ අංශක ගාන. ඔව් ඒක දාන්න ඕනේ. හරි. අපි යමු ඊළඟ එකට. බලන්න ඊළඟ එක. ඉතින් මේක මැක්කා. ඒකේ අපිට 3යි හම්බ වුනේ. අපි යමු ඊළඟ එකට. ඊළඟ එකේ මොකද්ද කියන්නේ? 3. වෙසක් කූඩු සෑදීම සඳහා වෙසක් කූඩු සෑදීම සඳහා යොදා ගන්නා පාට පිළිබඳ සිසුන් විසින් කැමැත්ත ලබා දී තිබුණේ මෙසේය. මේක නම් දීලා නැහැ ඔක්කොම. ඒ නිසා පුතේ අපට හොයා ගන්න වෙනවා සුදු. සුදු දීලා තියෙන්නේ 25යි. ඊට පස්සේ පුතේ රතු. රතු දීලා තියෙනවා පුතේ 10ක්. ඊට පස්සේ නිල්. පුතේ නිල් දීලා තියෙනවා 10ක්. ඊට පස්සේ කහ. පුතේ කහ දීලා තියෙනවා 15ක්. කහ දීලා තියෙනවා 15ක්. ඉස්සලා මේ ටික එකතු කරගෙන ඉන්න පුතේ. එතකොට පහයි 10න් බිඳුව දැම්මා 1ක් ඉතිරි 2 1 3 3 1 4 4 1 5 1 6 පුතේ ඒත් එන්නේ 60ක්. හරි. ආයෙනම් ඔයා දන්නවා දැන් මේ 60 දෙනාම නිරූපණය වෙන්න ඉන්නේ පුතේ අංශක 360යි. දැන් වෙනම අදාළ පාඩ ටික හොයාගමු. ඔන්න මම දැන් අදාළ පාඩ ටික වෙනම හොයාගන්න හදන්නේ. ඉස්සලාම සුදු. පුතේ ඉස්සලාම මම ගන්නවා සුදු. සුදු සමානයි අංශක 60 දෙනාටම ඉන්නේ අංශක 360 නම් සුදු වලට කැමති පුතේ 25ක්. මේ බිඳුවට මේ බිඳුවයි 6 වරක් 1යි 6 වරක් 6යි. තවරක් 5 තියෙන බිඳුව දැම්මා 3ක් ඉතිරි 12යි 3යි 15යි. උන්න අංශක 150යි. ඊට පස්සේ අපි ගන්නවා රතු. අර විදියමයි පුතේ 60 දෙනාටම අංශක නෙමේ 60 දෙනාටම අංශක 360 නම් රතු වලට කැමති 10 දෙනෙක්. මෙයාට මෙයා කැපුණා 6 වරක් 1යි 6 වරක් 6යි. ඔයාට එනවා පුතේ අංශක 60ක්. ඊට පස්සේ ඔන්න ඉන්නවා නිල්. හරි. එතකොට 60 දෙනාටම අංශක 360 නම් පුතේ නිල් වලට කැමති 10 දෙනෙක්. නම් මේ බිඳුව කැපුණා 6 වරක් 1යි 6 වරක් 6යි. පුතේ එතනත් එන්නේ ආපහු 60ක්. ඊට පස්සේ අපි ගන්නවා කහ 60යි. 60 දෙනාටම අංශක 360යි. එහෙනම් අපි හොයන්න ඕනේ කහ 15 දෙනයි. මෙයාට මෙයා කැපුණා 6 වරක් 1යි 6 වරක් 6යි. හරපා තියෙන බිඳුව දැම්මා 3ක් ඉතිරි 6යි 3යි 9යි. ඔයාට එනවා අංශක 90ක්. එහෙනම් පුතේ සුදු වලට අංශක 150ක්. සුදු වලට අංශක 150ක්. රතු වලට අංශක 60ක්. නිල් වලට අංශක 60ක්. මෙතන අංශක 90ක්. right. දැන් තප්පරයක් දෙන්න. හරි. ඔයාලට මේක අඳින හැටි දැන් මම පෙන්නන්නම් මේකේ කොහොමද මේ ටික ගන්නෙ. දැන් අහගන්න. C වැඩ අතහැර මේ පැත්ත බලන්න. පුතේ අපි ඇඳ ගන්නවා වෘත්තය. ඔන්න වෘත්තය ඇඳගත්තා. අර විදිහටම අරයක් මාක් කරගන්න. දැන් ඉස්සලාම තියෙන 150ක් බලාගත්තොත් හොඳයි. ඉස්සලාම තියෙන 150ක් 150යි. පුතේ මම මෙන්න කෝණමානෙ කියලා මේ විදිහට කෝණමානෙ කියලා ගන්නවා 150. මම 150 මාක් කළා. හරි. 150 මාක් කරලා අයින් කරන්න පුතේ. 150 මාක් කරලා කෝණමානෙ අයින් කරන්න. 150 මාක් කරලා කෝණමානෙ අයින් කරගන්න. 150 මාක් කරා කෝණමානෙ අයින් කරා. හරිද?
මම දැන් ලේසි ක්‍රම කියලා දෙන්නම්. එතකොට වැඩේ ලේසි. හරිද? දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ 60කුයි 90කුයිනේ. 60කුයි 90කුයිනේ. හරිද? දැන් මෙහෙම කරා. මෙන්න මේ පැත්තට කොණමානෙ තියන්න. යට අතට තියන්න. හොඳින් බලා ගන්න මම කොහොමද ඒක ගන්නෙ කියලා. ලේසි වෙන්න. ඔය අතර කොණමානෙ තිබ්බා. 90 මාක් කරගන්න. 90 මාක් කරගන්න. ඔන්න 90 මාක් කළා. ඊට පස්සේ තව 60ක් ගත්තා නම් හරිනේ. 90යි 60යි කීයද? 90යි 60යි කියන්නේ බිඳුවයි 150යිනේ. ඊට පස්සේ 150න් එකක් මාක් කරන්න. 150න් එකක් මාක් කරන්න. 150න් එකක් මාක් වෙනවා කියන්නේ 150න් එකක් මාක් වෙනවා කියන්නේ පුතේ මෙතන අංශක 150න් මාක් වෙනවා කියන්නේ මෙතන අංශක 60ක්. මෙතන අංශක 60ක්. ඇයි ඒ 90යි 60යි කියන්නේ 150යි. දැන් අනිවාර්යෙන් මේ ඉතුරු වෙන කෑල්ල මේ ඉතුරු වෙන චූටි කෑල්ල අනිවාර්යෙන් අංශක 60යි. 90 මාක් කළා. හරි. ඊට පස්සේ 90යි 60යි කියන්නේ 150යි. 150 මාක් කරපුවාම මෙතනත් තියෙන පුතේ 60යි. එහෙම චූටි ක්‍රම ඔළුවේ තියාගන්න. ලේසි ක්‍රම 90 මාක් කළා. ඊට පස්සේ 90යි 60යි කියන්නේ 150යි 150ක් මාක් කළා. එතකොට මෙතන අංශක 60යි. ඉතුරු වෙන එක අනිවාර්යෙන් අංශක 60යි. ඉතුරු වෙන එක අනිවාර්යෙන් අංශක 60යි. ඒ කියන්නේ මේ තියෙන්නේ සුදු 150 කියන්නේ සුදු ඒ පාට අනුව පාට ගෑ හැකිනේ. 60 කියන්නේ රතු ආපහු 60 කියන්නේ නිල් ආපහු 90 කියන්නේ කහ. දැන් මම පාට වෙනම ගන්නම්. ඔයා මොනවා හරි ඔකට ගන්න පාට. 1 2 3 4යි. 1 2 3 4යිනේ. සුදු විදියටම තිබ්බා පුතේ මම. ඔන්න සුදු. ඊට පස්සේ රතු. මේ සුදු. මම රතු එකට රතු තරු අඳින්නම්කෝ. පුතේ හැමතිස්සෙම එක අර දීලා තියෙන පිළිවෙලට නෙමෙයි. Tamanට ලේසි විදියට කෝණේ ගන්න පුළුවන් විදියට ගන්න. දැන් මම මෙතනදී 150 අරන් මේ පැත්තෙන් 60ක් අරන් යට පැත්තට තියලා 90ක් අරන් තවත් 60ක් ගත්තා. එතකොට ඉතුරු වෙන එක අනිවාර්යෙන් 60යි. එහෙම හදා ගන්න ලේසි ක්‍රම. නීතියක් නියමයක් නැහැනේ කෝණයක්ම ඉන්න මෙහෙමයි. ඉතින් කෝණයක් මැනගන්න බැරි නම් කොහොමද කෝණයක්ම ඉන්නේ කියලා දැන් දන්නේ නැත්නම් මං කිව්වා කරන්න ඕන දේ මොකද්ද කියලා. ඒක පැහැදිලි පුතේ. අපරාධවා මෙච්චර කාලයක් ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ එච්චරයි. ඒ අපරාධයයි කරගත්තේ. ඔයා මෙච්චර කාලයක් ඉස්කෝලේ ගිහින්. ඒක නම් පේන්නේ නැතුව ඇති. මේ නිල් එක මං කළු පාට කොටු අඳින්නේ නිල්. මං කළු පාට කොටු ඇඳන් නිල්. ඊට පස්සේ කළු පාට බෝල ඉදුණු තක්කලි. කහ පාටින් බෝල ඉදුණු තක්කලි. මේ කහ. ඔන්න ඔය විදිහයි වැඩේ යන්නේ. බලන්න ඉක්මනට
හරිද? ඒ වෙලාවයි දුන්නේ. ඔව් දැන් එක්කෙනෙක් අහලා තියෙනවා එක්කෙනෙක් නම් ගණන් හදලා ගිහින් හරි බලමුකෝ. එයාගෙන මම තීරණයක් ගන්නම්. එයාගෙන මේ පන්තිය ගැන තව චුට්ටකින් තීරණයක් ගන්නම්. එයා ආවේ නැත්තම් පන්තියට. එක්කෙනෙක් අහලා තියෙනවා පන්ති වල වෙලා ඔක්කොම ටික එවන්නද කියලා. ඔව්. එහෙමත් හොඳයි. එතකොට මට බලන්න පුළුවන් ලක්ෂණට. එහෙමත් හොඳයි. බලමුකෝ කවුද එවන්නේ කියලා. අපි යමු ඊළඟ එකට 4. එක්තරා පාසලක 11 වන ශ්‍රේණියේ අපට පුළුවන් වෙයි අද මේ ඉවර කරන්න. එක්තරා පාසලක 11 වන ශ්‍රේණියේ ළමුන් 180ක්. පුතේ ළමුන් ගාන දීලා ඒකේ. ළමුන් ගාන දීලා. ළමුන් ගාන දීලා. ඒකට ප්‍රශ්නයක් නෑ. අපිට එකතු කර කර ඉන්න දෙයක් නෑ. ළමුන් ඉන්නවලු 180ක්. 180ක් ඉන්නවලු. ඒ 180 දෙනා පොත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියලු. මේක හරිය ටිකක් වැදගත් ගානක් පුතේ. මොකද්ද කියලා මම පස්සේ කියන්නම්. හදාගෙන යනකොට ඔයාලට ඒක අවබෝධ වෙනවා මොකක්ද ඒකේ තියෙන වැදගත්කම කියලා. ඒ සිසුන් ගණිතයට ලබාගත් සාමාර්ථ 5 දක්වනවලු. A සාමාර්ථ 15යි, B සාමාර්ථ 25යි, C සාමාර්ථ 30යි, S සාමාර්ථ 100යි, සහ F සාමාර්ථ 10යි. එම තොරතුරු වට ප්‍රස්ථාරයක දක්වන්නලු. right. අපි ළඟ ඉන්නවා 180 දෙනෙක්. මේ 180 දෙනාටම ඉන්නවා තියෙන්නේ පුතේ අංශක 360යි. මේ 180 දෙනාටම තියෙන්නේ අංශක 360යි. මේ 180 දෙනාටම තියෙන්නේ අංශක 360යි. right. දැන් අපි එමීට යම් A සාමාර්ථ. A සාමාර්ථ මෙහෙමයි පුතේ 180 දෙනාටම 360 නම් A සාමාර්ථ 15යි. A සාමාර්ථ 15යි. පුතේ මෙයාට මෙයා කැපෙනවා 18 වරක් 1යි 18 වරක් 2යි. ඔන්න A සාමාර්ථ නම් අංශක 30යි. ඊට පස්සේ B සාමාර්ථ 180යි. 180ටම ඉන්නවා 360ක්. එහෙනම් මෙතනට අපි ගන්න ඕනේ 25යි. මෙයාට මෙයා කපලා ගියා 18 වරක් 1යි 18 වරක් 2යි. දෙවරක් 25 50යි. ඊට පස්සේ තප්පරයක් දෙන්න මට. ඊට පස්සේ C සාමාර්ථ. ඔන්න C සාමාර්ථ පුතේ 180යි. ඒ ඔක්කොටම අංශක 360 නම් වැඩි කරන්න තියෙන්නේ. 180ට මේ කැපිලා ගියා 18 වරක් 1යි 18 වරක් 2යි. ඔයාට එනවා අංශක 60. ඊට පස්සේ අපි යනවා S සාමාර්ථ. පුතේ S සාමාර්ථ ඔක්කොම 180යි. මේ 180 දෙනාටම 360 නම් මේක වැඩි කරනවා 100ෙන්. මෙයාට මෙයා කපලා ගියා 18 වරක් 1යි 18 වරක් 2යි. මෙතන එනවා අංශක 200ක්. හරි. ඊට පස්සේ අපි ගන්නවා F සාමාර්ථ. පුතේ F සාමාර්ථ 180යි. 180ට 360 නම් පුතේ මම වැඩි කරනවා 10ෙන්. F සාමාර්ථ 10යි. පුතේ 18 වරක් 1යි 18 වරක් 2යි. ඔයාට එනවා අංශක 20ක්. දැන් චුට්ටක් අහන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා. පුතේ මේකේ පරාවර්ත කෝණයක් තියෙනවා. මේ බලන්නකෝ පරාවර්ත කෝණයක් ආවොත් අපි ඉස්සලාම පරාවර්ත කෝණය අඳින්නයි ඉතුරු කරන්නේ පරාවර්ත කෝණය. අපි අනිත් ටික අඳන් ගිහින් පරාවර්ත කෝණය ඉතුරු කරනවා. එතකොට හරි. එතකොට ලස්සනට යනවා. දැන් බලන්න මේක ගන්න හැටි කලබල වෙන්නේ නැතුව කෝණ ටික ගන්න හැටි බලන්න. ඔන්න මම දැන් මේකේ කෝණ ටික ගන්න හදන්නේ බලන්න කලබල වෙන්නේ නැතුව බලා ගන්න. මෙයාගේ කෝණ ටික ගන්නයි හදන්නේ මම. ඔන්න පුතේ ඇඳ වෘත්තය. වෘත්තය ඇඳගත්තා. අරයත් ඇඳගත්තා. මෙන්න අරය. right. දැන් ඉස්සෙල්ලාම කෝණමානෙ මෙහෙම තියන්න. හරිද? මේ විදිහට තියාගත්තා. එක සැරේ ඔක්කොම ටික ඉවර කරන්න හදන්නේ. 30යි. ඔන්න 30 මාර්ක් කරගත්තා ඈ. අංශක 30. ඊට පස්සේ 50. 30යි 50යි 80යිනේ. 80ෙන් මාර්ක් කරන්න එකක්. 80ෙන් මාර්ක් කරන්න අනික. එතකොට මේ තියෙන්නේ අංශක 30.
මේ තියෙන අංශක 50 80 මාර්ක් වෙන්නේ අංශක 50යි. ඇයි ඒ 80 මාර්ක් වෙන්නේ අංශක 50යි. 80 මාර්ක් වෙන්නේ අංශක 50යි. හරිද? ඊට පස්සේ තව 60ක් ඕනේ. තව 60ක් ඕනේ. දැන් අපි ඉන්නේ 80. තව 60ක් ඕනේ. තව 60ක් ඕනේ. එහෙනම් 80යි 60යි. 80යි 60යි කියන්නේ කීයද පුතේ? 140යි. 80යි 60යි 140යි. එහෙනම් ඊළඟ එක මාර්ක් වෙන්නේ 140. ඊළඟ එක මාර්ක් කරන්න 140. ඒ අංශක 60. පළවෙනි එක 30න්, එතකොට අංශක 30යි. දෙවෙනි එක 80න්, ඒ අංශක 50යි. ඊළඟ එක 140න්, ඒ අංශක 60යි. හරිද? ඊට පස්සේ තව අපට ඕනේ අංශක 20ක්. තව අපට ඕනේ අංශක 20ක්. කොහොමද අංශක 20 ගන්නේ? කොහොමද අංශක 20 ගන්නෙ? ඊළඟ එක මාර්ක් කරන්න. දැන් අපි මේ මාර්ක් කරලා තියෙන්නේ 140න් ඈ. තව අංශක 20ක් ඕනේ. එතකොට 140ට 20ක් එකතු කරපුවාම 160යිනේ. ඊළඟ එක ගන්න 160න්. ඊළඟ එක මාර්ක් කරන්න 160න්. එතකොට අංශක 20යි. ඊළඟ එක මාර්ක් කරන්න අංශක 160න්. එහෙමයි ගන්නෙ. ඕක 30 කරකෝ යනවට වඩා ලේසි. 30යි 30ට 50ක් එකතු වුණා 80යි. 80ට 60ක් එකතු වුණා 140යි 140ට 20ක් එකතු වුණා 160යි. දැන් වැඩේ ඉවරයි. මේ ඉතුරු වෙන එක තමයි අංශක 200. මේ ඉතුරු වෙන එක තමයි අංශක 200. එතකොට මේ තියෙන්නේ A සාමාර්ථ, මේ තියෙන්නේ B සාමාර්ථ, මේ තියෙන්නේ C සාමාර්ථ, මේ තියෙන්නේ S සාමාර්ථ, මේ තියෙන්නේ F සාමාර්ථ. ඉස්සලාම එක 30න්, ඊළඟ එක 80න්, ඊළඟ එක 140න්. මේ 30යි 50යි කියන්නේ 80යි 60යි කියන්නේ 140යි 140යි 20යි කියන්නේ 160යි. කෝණමාන එක සැරේ තිබ්බා, වැඩේ ඉවර කරගත්තා. ඊට පස්සේ ලස්සනට 1 2 3 4 5යි අර විදිහටම ගත්තා. හරි, මම කාලය දෙනවා හිමින් සැරේ අඳ ගන්න. A සාමාර්ථ, B සාමාර්ථ, C සාමාර්ථ, S සාමාර්ථ, F සාමාර්ථ. හරි, මේ තියෙන්නේ A සාමාර්ථ, ඔන්න A සාමාර්ථ. ඊට පස්සේ මම ගන්නවා B සාමාර්ථ, ඔන්න B සාමාර්ථ. ඊට පස්සේ මම ගන්නවා C සාමාර්ථ, ඊට පස්සේ මම ගන්නවා C සාමාර්ථ, ඊට පස්සේ මම ගන්නවා S සාමාර්ථ. S සාමාර්ථ නිකන් තියමු. ඊට පස්සේ මම ගන්නවා F සාමාර්ථ, ඊට පස්සේ මම ගන්නවා F සාමාර්ථ, ඊට පස්සේ මම ගන්නවා F සාමාර්ථ. ඔන්න ඔය විදිහයි වැඩේ යන්නේ බබා. අඳ ගන්න බලන්න ටිකක් ඉක්මනට. right, හොඳයි. උදේ කීප දෙනෙක් නම් හොඳටම වැඩේ කරගෙන යනවා, දානවා. හොඳයි. හොඳයි. බොහොම හොඳයි. ඉක්මන් කරලා ගමු. ඕකේ තව විශේෂ අවස්ථා දෙකක් එනවා ඔයාලා. ඒ විශේෂ අවස්ථා දෙකක් මම පැහැදිලි කරන්නම්. ඒ කොටස ඉවරයි.
දැන් ඇති නේද කාලය? හැමතිස්සෙම අංශක අපිට එනවා නම් පුතේ ඒකට කියන්නේ මොකද්ද? පරාවර්තක කෝණයක්. අපි ඒක පැත්තකින් තියලායි ඉතුරු ටික අඳගෙන යන්නේ. ඒතකොට පරාවර්තක කෝණය ඉතුරු වෙනවා. ඒතර අවුලක් නැහැ. පරාවර්තක කෝණය ඉතුරු වුණා. ඉතුරු ටික ඇඳගෙන ගියා. පුතේ හරිද ඉවරයිද? මම මේ ටික මතලා ඊළඟ එකට යන්නම්. තව ගණන් දෙකක් විතර අපිට හදා ගන්න පුළුවන් වුණොත් හරි. දැන් මේකෙදි මම කෙලින්ම ගන්න හැටි ඔය සියලු කෝණ ටික එකපාර ගන්න හැටි කිව්වේ. එතකොට ඉස්සලාම 30යි ඊට පස්සේ 30ට 50යි කියන්නේ 80යි 80ට 60ක් කියන්නේ 140යි 140ට 20ක් කියන්නේ 160යි. වැඩේ එක සැරේම කෝණමානෙ තිබ්බ ටටටට ගාලා මාක් කරගත්තා කෝණමානය අයින් කළා. right බලන්න පස්වෙනි එක්කේනා උදේ පස්වෙනි ප්‍රශ්නේ මේව නේද කියන්නේ. පස්වෙනි ප්‍රශ්නේ කියනවා කිසියම් ශිෂ්‍යයෙකු දිනක් ගත කිරීමට සැලසුම් කළ අයුරු පහත දැක්වේ. එහෙමනම් ඔයාට පුතේ මේක එකතු කර කර ඉන්න දෙයක් නැහැ. දිනක් ඇතුළතනේ. දිනක් ඇතුළත නම් මෙතන තියෙනවා පැය 24ක්. ආය අහන්න දෙයක් නැහැ නේ. ආය එකතු කරන්න දෙයක් නැහැ. ඒ 24ටම තමයි 360 තියෙන්නේ. ඒක තමයි ඔලු ගෙඩියක් චූටිය ඔය ඔලු ගෙඩියක් තියෙන්නේ. උන පැය 24යි. පැය 24ක් ඇතුළත අංශක 360යි. එමය යන්නේ. ආය එකතු කරන්න දෙයක් නැහැ. එයා අධ්‍යාපන කටයුතු වලට පැය 11ක් වෙන් කරනවා. එහෙනම් කොහොනේ හොයාගමු අධ්‍යාපන. පුතේ පැය 24ක් මේක සුළු කරන හැටි පොඩ්ඩක් බලන්න. පැය 24කටම තියෙන්නේ අංශක 360 නම් අපි හොයන්න ඕනේ පැය 11කට. පැය 11 පුතේ මේ බලන්න. කෙලින්ම 24න් කැපෙනවා නේද? 24 වරක්. 24 වරක් ඉන්නකෝ 12 වරක් නම් 2යි 12 වරක් නම් 3යි. කෙලින්ම 15යි නේද 24 වරක්. පුතේ 60 බිංදුව දැම්මා 6ක් ඉදිරි 30යි ඕ. හරියට වෙනවා 15ක්. පුතේ 24 වරක් නම් 1යි 24 වරක් නම් 15යි. එතකොට 15 වරක් එක 15න් පහ දැම්මා 5ක් ඉදිරි 15 වරක් එක 15යි. 15යි 5යි 20යි. අංශක 205ක් එනවා. 15 වරක් එක 15න් පහ දැම්මා 1යි නේද? sorry 15 වරක් එක 15න් පහ දැම්මා 1ක් ඉදිරි 15 වරක් එක 15යි 165යි. ඊට පස්සේ ක්‍රීඩා. උදේ ක්‍රීඩා වලට පැය 1යි. ඒ කියන්නේ මෙතන 24යි. මේකත් හරිය ලේසි ඔන්න බලන්න. 24ටම අංශක 360 නම් අපි හොයන්න ඕනේ එක පැයකට. 24 වරක් 1යි 24 වරක් 15යි. 15 වරක් එක 15යි. ඊට පස්සේ රූප වාහිනිය සමානයි. පුතේ ඔක්කොම 24යි. 24යි මෙතෙන්ට එනවා 360ක්. රූප වාහිනියට පැය 2යි. එහෙනම් 24 වරක් 1යි 24 වරක් 15යි. ඔයාට එනවා පුතේ අංශක 30ක්. ඊට පස්සේ යා නිදා ගන්නවා පැය 8ක්. 24යි 24ටම 360යි. පුතේ නිදා ගන්නවා පැය 8ක්. 24 වරක් 1යි 24 වරක් 15යි. 40 බිංදුව දැම්මා 120යි. ඊට පස්සේ විවේකය පැය 2යි. පැය 24යි. 24ටම 360යි. පැය 2යි. එමනම් 24 වරක් 1යි 24 වරක් 15යි. පුතේ ඔයාට එනවා අංශක 30ක්. එහෙනම් කොහොමද දැන් මේක අපි ගන්නෙ? අධ්‍යාපන 165යි. ඊට පස්සේ ක්‍රීඩා 15යි. පුතේ මෙතන 30යි. ඔන්න බලන්න මම මේක ලස්සනට අරන් පෙන්නන හැටි 120යි. මෙතන 30යි. චුට්ටක් බලන්න මේකේ කෝණ ටික ගන්න අපූර්ව. පුතේ චුට්ටක් ඔලු ගෙඩිය කල්පනා කරා නම් මේකේ කෝණ ටික ගන්න මහ ලොකුවට විඳින්න ඕනේ නැහැ. පටාස් කාලා ගත්ත හැකි. ඔන්න බලන්න ලේසි. එතකොට විභාගෙට ගිහිනුත් අරෙන් මෙහෙම වටේ කැරික් කැරික් අපි කෝණ අඳින්නේ නැහැ. මෙන්න බලන්න මේ කෝණය අඳින හැටි. ඔලු ගෙඩියේ ඉතින් තියෙන්න ඕනේ පුතේ. මේ බලන්න ඔන්න බලන්න. රේඛාව වැදගත්. පළවෙනි එක 165යි. හරිද?
පළවෙනි එක 165යි දෙවෙනි එක 15යි. ඒතකොට 165යි 15යි කියන්නේ කීයද? 10න් බිඳුව දැම්මා එකක් ඉතිරි 7යි කාට 180යිනේ. දැන් මොකද කරන්නේ? තිබ්බ කෝණමානි 165 මාර්ක් කළා. 165 මාර්ක් කළා. එහෙනම් මේ රේඛාව කෙලින්ම දික් කරපුවාම ඉතුරු වෙන්නේ 15. මේ රේඛාව විස්කම්භය විදිහට අඳින්නේ. විස්කම්භය විදිහට දිගට මැද්දාම ඉතුරු වෙන්නේ 15. ඕන හරක් පැටියෙකුට ඒක තේරෙනවනේ. උදේ මේ දෙක 180 එහෙනම් 165 ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ අනිවාර්යෙන් 15ක්. ඕන් ඒ වැඩේ ඉවරයි. අධ්‍යාපනය ඉවරයි. කොහොමද අධ්‍යාපනය ඉවරටම ඉවරයි. අධ්‍යාපනය ඊට පස්සේ ක්‍රීඩා. අධ්‍යාපනය ඊට පස්සේ ක්‍රීඩා. දැන් යන්න අනිත් පැත්තට. තියන්න කොණමානේ අනිත් පැත්තට. හිටවන්න කොණමානේ ඔළුවේ. ඔන්න කොණමානේ ඔළුවෙන් හිටෙවුවා. හිටවල හැමින්සර එකින් එක ගන්න. 30යි 120යි 30යි. ඉතින් 30යි 120යි 30යි. දැන් කොහමද? ඔන්න 30ක් මාර්ක් කළා. ඔන්න 30ක් මාර්ක් කළා. දැන් අනිත් පැත්තට තියලා 30යි. ඊට පස්සේ ගන්න ඕනේ 120ක්. 30ට 120 එකතු කරන්න. 30ට 120 එකතු කරපුවාම 150යි. ආයෙ ඔයා මාර්ක් කරන්න ඕනේ 150 ළඟින්. 150 ළඟින් මාර්ක් කරපුවාම මෙතන 150 නෙමෙයි එන්නේ මෙතන 120යි එන්නේ ඈ. ඇයි 150 ළඟින් මාර්ක් කරන්නේ? 30යි 120යි කියන්නේ 150යි. කොණමාන එකපාර ගන්න හැටි. ඉස්සලා ඔන්න 30 ළඟින් මාර්ක් කළා. ඊට පස්සේ තව 120ක් ඕනේ. 30ට 120ක් එකතු කරපුවාම 150යි. ඊට පස්සේ ඉතුරු වෙන්නේ කොහොමත් 60 තමයි. ඉතුරු වෙන්නේ කොහොමද 60 තමයි. ඒ 30 කියන්නේ රූපවාහිනිය. මේ 120 කියන්නේ නිදා ගැනීම. මේ 30 කියන්නේ විවේකය. ගන්න බලන්න මේ මිනිස්සරේ. අරන් පාට ගාලා දාමු 1 2 3 4 5යි. තවචරම ඔය පැහැදිලි කර පුතේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ නෝන එකයි අඳින්නේ ඕකේ. ඒක වැරදි. අධ්‍යාපන මම මේ විදිහට අඳිනවා. අධ්‍යාපන මං ක්‍රීඩා හිස් තියනවා. මං රූපවාහිනිය තරු පෙන්නනවා. හරි රූපවාහිනිය තරු පෙන්නනවා. ඊට පස්සේ නිදා ගන්නවා මම බෝල
නියමයි. එක දරුවෙක් දිගින් දිගටම මට මේ ටික යොමු කරනවා. එයා නිය හොඳටම හදලා තියෙනවා ලස්සනයි. හොඳයි. right. අපි යමු ඊළඟ එක යන්නේ පුතේ බලන්න. ඊළඟ එක ටියුට් එකේ 8 වෙනි ප්‍රශ්නෙට එන්න. චුට්ටක් වෙනස් ප්‍රශ්නයක්. 8 වෙනි ප්‍රශ්නෙට එන්න ටියුට් එකේ. හරි. මොකද්ද වෙනස කියලා ඔයාලට තේරෙයි මෙච්චර වෙලා හදපු ගණන් වලට වඩා. පුතේ මෙච්චර වෙලා හදපු ගණන් වල මුළු එකතුව 360ට වඩා අඩුයි. මෙච්චර වෙලා හදපු හැම ගණනකම මුළු එකතුව 360ට වඩා අඩුයි. බලන්න දැන් මේකේ මුළු එකතුව 360ට වඩා වැඩි වෙනවා. ඔන්න බලා ගන්න එතකොට කොහොමද ගන්නෙ? ඒත් මේ විදියමයි කෝණය අඳින එක කොහොමත් එහෙමනේ. මේ බලන්න මම 8 වෙනි ගානට යනවා පුතේ. අපි දිගින් දිගටම ඔක්කොම ගණන් හදනවට වඩා ඔයාටත් ගණන් කීපයක් මම ඉතුරු කරන්න. මම 6 ඉතුරු කළා ඔයාට. 7 ඉතුරු කරලා ඔයාට මම 8ට එනවා. මෙහෙම කියනවා නේද? පුද්ගලයෙකුගේ වැටුපෙන් ආහාර. ඔන්න බලා ගන්න. පුද්ගලයෙකුගේ වැටුපෙන් ආහාර වලට යනවා පුතේ 7200ක්. ආහාර වලට 7200යි. ඊට පස්සේ ප්‍රවාහන. පුතේ ප්‍රවාහණයට යනවලු එයාට 1800ක්. ප්‍රවාහන 1800යි. ඊට පස්සේ පුතේ වෙනත් වලට එයාට යනවලු පුතේ 1500ක්. වෙනත් වලට 1500යි. ඉතිරි කිරීම. පුතේ ඉතිරි කිරීම වලට යනවලු එයාට 300ක්. බලන්න ඔක්කොම කීයක්ද කියලා. දැන් බලන්න 360ට වඩා වැඩි වෙනවා පුතේ. 10යි 10ට ගන්න දැම්මා එකක් ඉතිරි 9යි 1යි 10යි ඕ 10800යි. ඒ කියන්නේ පුතේ 10800ක් නිරූපණය වෙන්න මේ සැරේ අංශක 360යි. මෙච්චර වෙලා ගත්ත හැම එකම 360ට වඩා අඩුවෙන් තිබුණේ. අපි ඒ නිසා එහෙම කලබල වෙන්නේ නැහැ. ඔන්න මම පළවෙනි එක ගන්නවා ආහාර. ආහාර සමානයි යටට එනවා 10800 උඩට එනවා 360 වැඩි කළා 7200. දැන් මේ සැරේ හදාගෙන එමු. මේ බිඳුවට මේ බිඳුව කැපුණා. මේ බිඳුවට මේ බිඳුව කැපුණා. 36 වරක් නම් 1යි 36 වරක් නම් 3යි. 3 වරක් නම් 1යි 3 වරක් නම් 2යි. ඉතුරු එකක් 240යි. ඔන්න ඔයාට එනවා අංශක 240ක්. උන්ද ඔහොමම තියන්න. ඊට පස්සේ අපි ගන්නවා ප්‍රවාහන. පුතේ ප්‍රවාහන සමානයි. කොහොමද ප්‍රවාහන? අර විදියමයි. 10800යි. මෙතන එනවා පුතේ 360යි. වැඩි කළා 1800. මේ බිඳුවට මේ බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවයි 36 වරක් 1යි 36 වරක් 3යි 3 වරක් 1යි 3 වරක් 60යි. හරියටම එනවා අංශක 60ක්. ඊට පස්සේ අපි ගන්නවා පුතේ වෙනත්. මෙන්න මම ගන්නවා වෙනත්. ඒකත් එහෙමමයි 10800යි. උඩට එනවා පුතේ 360ක් වැඩි කළා 1500ෙන්. මේ බිඳුවට මේ බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවයි 36 වරක් 1යි 36 වරක් 3යි 3 වරක් 1යි 3 වරක් 5යි. ඒ කියන්නේ මොන හයිද පුතේ? 50යි. ඊට පස්සේ අන්තිම එක්කෙනාට අපි යමු. මම මේ හරියෙන් ගන්නම් ඒක ඉතිරි කිරීම. පුතේ ඉතිරි කිරීම කොහොමද? 10800යි මෙතෙන්ට 360යි. පුතේ ඉතිරි කිරීම කියන්නේ 300යි. මේ බිඳුවට මේ බිඳුවයි මේ බිඳුවට මේ බිඳුවයි 36 වරක් 1යි 36 වරක් 3යි 3 වරක් 1යි 3 වරක් 10යි. මගේ පුතේ අංශක 10යි. අංශක 10යි. එහෙනම් ආහාර සඳහා අර විදියමයි හැමතිස්සෙම 360 උඩ මුළු ප්‍රමාණය කීයාවත් 360 උඩ. දැන් මුළු ප්‍රමාණය ආවේ 10800යි 10800යට. මේ විදියයි දැන් වැඩේ යන්නේ. අංශක 10කුත් අඳින්න තියෙනවා.
අංශක 10කුත් අඳින්න තියෙනවා. කලබල වෙන්නේ නැතුව බලන්න කොහොමද ඕක ගන්නෙ. චුට්ටක්වත් කලබල වෙන්නේ නැතුව බලන්න කොහොමද ඕක ගන්නෙ. ඉස්සලාම ඇඳ ගන්නවා වෘත්තය. බලා ගන්න. ඊට පස්සේ අඳින්න ඕන තරම් වෙලා දෙනවනේ මම. මේක ඇඳ ගත්තා. 240 පැත්තකින් තියන්න. 60යි 50යි 10යි අඳින්න. තිබ්බ කෝණමානේ. හොඳින් තේරුම් ගන්න. ඉස්සලාම 60ක් ඇඳා. ඔන්න මම 60 ඇඳා. හරි එතකොට මෙතන නවතින්නේ 60න් ඈ. ඒක 60මයි. ඊට පස්සේ අදින්න ඕන 50ක්. පුතේ 60ට 50 එකතු කරන්න. 60ට 50 එකතු කරපුවාම 110යි. ඊළඟ එක යන්නේ 110යි. ඊළඟ එක අඳින්නේ 110යි. ඊළඟ එක අඳින්නේ 110යි. 110න් යන්දාම අංශක 50යි. තව ගන්න ඕනේ අංශක කීයද 10ක්. අංශක 10ක්. හරි ගින් එන්න. හරි 60යි ඊට පස්සේ 50යි ඊට පස්සේ 110යි තව අංශක 10ක් ගන්න තියෙන්නේ. තව අංශක 10ක් තියෙනවා නම් ඔයා ගන්න කීයද පුතේ 120න්. එතකොට මෙතන අංශක 10යි. ඉතුරු වෙන ඔක්කොම 240යි. ඉතුරු වෙන ඔක්කොම 240යි. ඉස්සලා ගන්න විදිය කොහොමද දැන් මං කිව්වේ? ඉස්සලා 50 60යි. ඊට පස්සේ ගත්තා 50යි. එතකොට 110යි. 110න් ගත්තාම 50යි. ඊට පස්සේ තව 10යි. ඒ කියන්නේ 120න්. බලන්න මාක් කරන්න හැමින් සරේ. බලන්න මාක් කරන්න හැමින් සරේ. හරිද?
right. අපි යමු බලන්න 9 වෙනි ගානට. 9 වෙනි ගානත් එහෙම එකක්. 360ට වඩා වැඩි එකක්. ඒකේ 720ක් කියලා දීලා. හරිද? 720ක් කියලා දීලා. එතකොට ආපහු අපිට එකතු කරන්න මොකුත් නැහැ. අපිට කෙලින්ම තියෙන ගණන් ටික හදාගෙන යන්න පුතේ. ඒකේ කෙලින්ම කුට්ටිය පිටින්ම 720යි කියලා දීලා තියෙනවා. එතකොට මේ බලන්න අපිට දීලා තියෙනවා විභාගයට පෙනී සිටි සිසුන් 720ක් අතරින් ඒ සාමාර්ථ 60. එහෙනම් කෙලින්ම මට ගත්ත හැකිනේ ඒ සාමාර්ථ. ඒ සාමාර්ථ ගන්න කොහොමද පුතේ? ඔක්කොම ඉන්නේ 720ක්. ඔක්කොම ඉන්නවා 720ක්. මේගොල්ලන්ට අයිති අංශක 360ක්. එහෙනම් මෙහෙමයි 720ටම අංශක 360 නම් 720ටම අංශක 360 නම් අංශක 60කට sorry 60 දෙනෙකුට මෙයාට මෙයා කැපිලා ගියා 36 වරක් 1යි 36 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 30යි උහිතට කැපෙන්නේ. මෙතෙන්ට එනවා පුතේ අංශක 30යි. ඊට පස්සේ අපි යමුකෝ b සාමාර්ථ. පුතේ b සාමාර්ථ 100යි. එහෙනම් මෙතෙන්ට එනවා කීයද 720ක්. උඩට එනවා පුතේ 360ක්. වැඩි කරනවා කාගෙන්ද 100ෙන්. එතකොට මෙයාට මෙයා කැපිලා ගියා 36 වරක් 1යි 36 වරක් 2යි දෙවරක් නම් 1යි දෙවරක් 50යි. ඔයාට එනවා පුතේ අංශක 50ක්. ඊට පස්සේ ඉන්නේ කවුද? c සාමාර්ථ 120යි. එhmenan අපි ලියනවා මේ 720ට අංශක 360 නම් අපි හොයන්න ඕනේ c සාමාර්ථ 120යි. 120යි මේ බිඳුවට මේ බිඳුවයි 36 වරක් 1යි 36 වරක් 6යි. sorry 36 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 60යි. ඔයාට එනවා පුතේ අංශක 60ක්. ඊට පස්සේ තියෙන්නේ s සාමාර්ථ. s සාමාර්ථ 400ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ ඔක්කොම 720යි. 720ටම තියෙන්නේ අංශක 360 නම් අපි හොයන්න ඕනේ 400 දෙනෙකුට. මෙයාට මෙයා කැපුණා 36 වරක් 1යි 36 වරක් 2යි එහෙනම් දෙවරක් 1යි මෙන්න පුතේ 200යි. යන්න පරාවර්ත කෝණයක් එනවා අංශක 200ක. ඊට පස්සේ පුතේ f සාමාර්ථ 6යි. පුතේ f සාමාර්ථ තියෙන්නේ 6යි. එමනම් 720යි. 720න් උඩට එනවා 360ක්. ඔතන 6 නෙමෙයි පුතේ sorry. ඔක 6 වෙලා බෑ. ඔතන 40 ඔතන එන්න ඕනේ 40ක් මං හිතන්නේ. පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. 60යි 160යි 160යි 120යි කියන්නේ 280යි 280යි 400යි කියන්නේ 0.8යි 680යි එතකොට 720යි 680යි 0.4යි. ඔව් පුතේ මෙතන එන්න ඕනේ අංශක 40ක්. ඔය f සාමාර්ථ වල 6යි කියලා තියෙන්නේ. f සාමාර්ථ 6යි නෙමෙයි පුතේ f සාමාර්ථ 40යි. එතන 40 කියලා වෙනස් කරගන්න 40යි. එහෙනම් මේ බිඳුවල මේ බිඳුවයි 36 වරක් 1යි 36 වරක් 2යි දෙවරක් 1යි දෙවරක් 20යි. අනේ පුතේ එතන වෙනස් කරගන්න අංශක 40ක් විදියට. එතන වෙනස් කරගන්න අංශක 40ක් විදියට. අංශක 40ක් නෙමෙයි ළමුන් 40ක් විදියට. ළමුන් 40යි. ළමුන් 40යි කියන්නේ අංශක නම් 20යි. ළමුන් 40ක් කියන්නේ අංශක නම් 20යි. දැන් මේක ගන්න හැටිත් මම කියලා දෙන්නම්. ළමුන් 40 කියන්නේ අංශක 20යි. හොඳයි අද දවස් ඇතුළත අපිට ඉවර කළ යුතු සියල්ල අපි ඉවර කරගත්තා. හරි හැමෝම පුළුවන් නෙමෙයි හැමෝම කළොත් තමයි හොඳ. නමුත් බල කරන්න මට ඇවිල්ලා ගහලා බයින්න බෑ පුතේ. ඔයයි තීරණය කරන්න ඕනේ ප්‍රස්තාර ටික මට යොමු කරලා හරි වැරදි ටික බලා ගන්නවද නැද්ද කියන එක. ඔයයි ඒක මට කරදරයක් නෙමෙයි. හරි සියලු දෙනා තමන්ගේ ප්‍රස්තාර ටික ඇඳලා මට යොමු කරන්න. තමන්ගේ නම ගමත් එක්ක හැබැයි යා නිකම්ම ඔය කමුසල ගෲප් එකේ ඉන්නේ නෙමෙයි ෆොටෝස් දාන්නේ. එතකොට අපි දන්නේ මේ කවුද කින්ද මන්ද කියලා. රයිට් පුතේ මෙහෙමයි ගන්නෙ. අපි අර විදිහටම ගමු. කොන විදිහටද තියන්න කොණමානේ. බලා ගන්න. ඔන්න තිබ්බා කොණමානේ. ඉස්සලාම ගන්නවා 30.
හරි ඕන් 30 ගත්තා 30 කියන්නේ අංශක 30මයි ඊට පස්සේ ගන්න ඕනේ 50ක් 30යි 50යි කියන්නේ 80යි එහෙනම් ඊළඟ එක ඔයා ගන්න ඕනේ 80ෙන් ඊළඟ එක ඔයා ගන්න ඕනේ 80ෙන් 30 ටිකක් කොට කරමුනේ 30 අඩු කරමුකෝ පළවෙනි එක 30ෙන් ගන්නවා දෙවෙනි එක 80ෙන් ගන්නවා 80ෙන් ගත්තාම තමයි අංශක 50 හිටින්නේ 80ෙන් ගත්ත අංශක 50යි ඊළඟට තව එකතු කරන්න 60ක් 60ක් කියන්නේ 120ක් 60ක් කියන්නේ 140ක් ඊළඟ එක ගන්න ඕන ඔයා 140යි ඊළඟ එක ඔයා 140ෙන් ගත්තාම මෙතන 60යි ඊළඟ එක 140ෙන් ගත්තාම 60යි ඊළඟට ගන්න තව අංශක 20ක් තව අංශක 20ක් අංශක 20ක් තියනවා ඊළඟට ගන්න ඕන 160ෙන් ඔයා ඊළඟට ගන්න ඕන 160ෙන් එතකොට මෙතන අංශක 20යි ඉතුරු වෙන ටික ඔක්කොම අංශක 200යි උතේ පළවෙනි එක ගන්න අංශක 30ෙන් පළවෙනි එක ගන්න අංශක 30ෙන් දෙවෙනි එක ගන්න අංශක 80ෙන් එතකොට අංශක 50යි ඊළඟ එක ගන්න අංශක 140ෙන් එතකොට අංශක 60යි ඊළඟ ගන්න 160ෙන් ඒ කියන්නේ අංශක 20යි ඒ කියන්නේ පුතේ මේ තියෙන්නේ A සාමාර්ථ මේ තියෙන්නේ B සාමාර්ථ මේ තියෙන්නේ C සාමාර්ථ මේ තියෙන්නේ F සාමාර්ථ මේ තියෙන්නේ S සාමාර්ථ හරි පැය දෙක තුල අපි මොකුත්ම අනවශ්‍ය කිසි දෙයක් කළේ නැහැ පුතේ එක දිගට ප්‍රස්ථාර ටික ඇඳගෙන ගියා ලබන සතිය අපිට තියෙන පුතේ ප්‍රස්ථාර ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම හරි ප්‍රස්ථාර ඇසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම තමයි ඊළඟ දවසේ තියෙන්නේ අද කලේ ප්‍රස්ථාර ඇඳපු එක එතකොට ඊළඟ දවසෙන් මේ පාඩම ඉවරයි ඊළඟ දවසෙන් මේ පාඩම ඉවරයි ඊට පස්සේ දැන් අර මාසයක් දීලානේ තියෙන්නේ දැන් අහගන්න දැන් ආයේ ඊළඟ දවසේ නම් පුතේ ඉතින් කිසිම සමාවක් නැත ටියුට් එක නැත්තම් ඔබට පන්තියට ඇතුළත් විය නොහැක එච්චරයි මට කියන්න තියෙන්නේ ටියුට් එක තියෙනවද නැද්ද කියලා හොයන්න අපි ඔයාට අංකයක් දීලා තියෙනවානේ අන්නේ අංකේ මා එක්ක තරහ වෙන්නත් එපා පුතේ කා එක්කවත් තරහ වෙන්න එපා ඔයා එක්කවත් තරහ වෙන්න එපා මාසයක් මේ පොඩි කාලයක් නෙමෙයි මාසෙකුත් දැන් සතියක් ඔන්න දෙනවා ඒකට කියන්නේ මනුස්සකම සහානුකම්පා කරලා දරුවෝ වෙනුවෙන්නේ කියලා ඉන්නේ එතකොට ඒකෙන් වල්බూరు නිදහසක් ගන්න උත්සාහ කරනවා නම් එතනදී ඔයා ෆේල් එතනදී මම තමයි හොඳටම කළේ දැන් ඔයාලට ගෙදර වැඩ තියෙනවා රිවිෂන් ක්ලාස් එකට එන කට්ටියට ගෙදර වැඩ වර්ග දෙකක් තියෙනවා ඒ භාග ටික තහ ගෙවල වල දෙමව්පියෝ ඉන්නවා නම් පොඩ්ඩක් අහගන්න රිවිෂන් ක්ලාස් එකක් යනවා ඊට අමතරව ප්‍රශ්න පත්‍ර පන්තියක් යනවා ඒ හැම එකේම මම ගෙදර වැඩ දෙනවා හරි තමයි කියනවා ඇති ගෙදර වැඩ දෙන්නේ නැහැ කියලා නෑ හැම එකේම ගෙදර වැඩ දෙනවා ඒ ගෙදර වැඩ ටික කරන්නයි තියෙන්නේ හරි මේ පන්තියේ එන්නේ නැතුව මට ගෙදර වැඩ වලට මවන්න බෑනේ පන්ති වලට සහභාගී වෙන්න ඕනේ දැන් පුනරීක්ෂණ පන්තියක් තියෙනවා මුදල් අය කිරීමකින් තොරව ඒකටවත් අනුමතරනේ එන්නේ නැහැ හරි ඒ නිසා ඒවා ඒ විදියට කරගෙන වැඩ ටික ගොඩ දා ගන්නයි තියෙන්නේ දැන් සියලුම දෙනා ප්‍රස්ථාර ටික මට ෆොටෝ ගහලා එකින් එක දාන්න නැතුව එකපාරේ වණන් එක මැසේජ් එකක් දෙන්න එන්නේ එතකොට ලේසි හරි දැන් ප්‍රස්ථාරය ඉවර කරගත්තාම පාඩම අදට මෙතනින් නිමයි ඔයාට ඉතුරු වෙනවා ප්‍රශ්න තුනක් ඒ ප්‍රශ්න තුනත් ඔයාගේ ඉදරදී හදන්න හදලා මට ඔයාගේ සම්පූර්ණ පේපර් ප්‍රස්ථාර ටික දාන්න බලලා හරි වැරදි කියලා එවන්න හරිනේ right එහෙමනම් අදට මෙතනින් මම වැඩ කටයුතු අවසන් කරනවා ඔයා යන්න එපා ඔයා වැඩ ඉවර කරගෙන යන්න අදට මෙතනින් වැඩ කටයුතු අවසන් කරනවා වෙනද වාගෙම ආවට ස්තුතියි යනවට බොහොමත්ම ස්තුතියි